සෝ දවසක් මොනම අදාවේ මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය කියන එක අරගෙන. විලෝමය කියන එක ඉගෙන ගන්න කලින් අපි මධ්‍යලක්ෂ ප්‍රමේය කියන එක ඉගෙන ගත්තාම එතකොට විලෝමය කියන්නේ මධ්‍යලක්ෂ ප්‍රමේය අනිත් පැත්ත වගේ කියලා ඔයාලා හිතනවනේ. අනේ හිතනවනේ කාටද? එහෙනම් මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය මොකක්ද කියලා මම කියලා දෙන්නම දැන්. ඒක කතා වෙන්නේ අපි ත්‍රිකෝණයකට තමයි. හරිද? එන්න ඔය ත්‍රිකෝණයක් තියෙනවා කියලා හිතන්නකෝ. මම මේක ABC කියලා නම් කරගන්නවා. ABC ත්‍රිකෝණය. හරිද? මෙන්න මේ ABC ත්‍රිකෝණය මෙන්න මෙහෙම කතාවක් කියනවා. මොකක් හරි පාදයක මධ්‍යලක්ෂය ඉඳලා තවත් පාදයක සමාන්තර වදින රේඛාවේ ඉතිරි පාදේ සමච්ඡේදන. ඒ කියන්නේ මම හිතනවා AB පාදයේ මධ්‍යලක්ෂය එතන D කියලා ලකුණු කරගන්නවා. මෙන්න මෙතන මේ ලක්ෂය නම් මේ පාදෙට හරි මේ පාදෙට හරි සමාන්තරව රේඛාවක් හදන මේ ලක්ෂය කරා. මම මේ පාදේ සමාන්තර රේඛාවක් හදන්නම්කෝ. එතකොට මේකට වෙන්නේ සමාන්තර. අන්දාම මේක ඉතිරි පාදේ කියන්නේ AC පාදේ හරියට සමච්ඡේදන වෙනවා. ඒ කියන්නේ AE ට EC සමාන. මේකට මේ සමාන වෙනවා කලින් කියවනේ. එතකොට මේ ප්‍රමේයට අනුව වෙන්නේ AE සමානයි EC වෙන්නේ. හරි නේද? එතකොට මේක හරියට ප්‍රමේයක් විදිහට කියවොත් මෙහෙම. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ හරහා ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ හරහා තවත් පාදයකට සමාන්තර තවත් පාදයක සමාන්තර. ඒ කියන්නේ මේ පදෙක සමාන්තරයිනේ. අන්තිම රේඛාවේ ත්‍රිකෝණ ඉදිරි පාදයේ සමච්ඡේදන වෙන්නේ. ඒක තමයි ප්‍රමේය. හරිද? හරි. එතකොට මෙන්න මේ ප්‍රමේය ඔළුවට යන්නත් එක පොඩි ගණන් දෙකක් හදමු. මුලින්ම හදන්න පොඩි ගණන් ඒක නේ එච්චරම සාධනෙම ඉදලා නැහැ. දෙවෙනි ගණන් පොඩ්ඩක් සාධනෙම තියෙනවා. ඊට දෙවෙනි ගණනත් එක්ක සාකච්ඡා කරනවා. දැන් මම ඒත් එක්කම ඉන්න ඕනේ. හරිද? දැන් අපි පළවෙනි එකට යමු. හරි. මේක දෙන්න මෙන්න මෙහෙම ගන්න. බලන්න පොඩ්ඩක් ඒක කියවමු ගලා. හරි. ඒක දෙන්න මෙහෙම ගන්න. රූපය දැක්වෙන ABC ත්‍රිකෝණයක් නේ. يعني ABC ත්‍රිකෝණයක් මම ගන්න ගන්නකො. මෙන්න මේ වගේ ABC ත්‍රිකෝණයක් තියෙනවා. හරි. එතකොට මේක තව දෙකම මෙහෙම වෙනවා. තව මෙහෙම නිර්මාණයක් කරලා තියෙනවා. මෙතන L M N කියලා දීලා තියෙනවා. හරි. තව අපිට දත් ටිකක් දීලා තියෙනවා. මේකට මේක සමානයි. ඒ වගේම මේ පද සමාන්තරයි කියලා දීලා තියෙනවා. මේකට මේක සමාන්තරයි. ඒ වගේම මේකට මේක සමාන්තරයි කියලා දීලා තියෙනවා. හරි. මේක කියන්නේ මෙහෙම ගන්න. රූපය දක්වන ABC ත්‍රිකෝණ AB පාදයේ මධ්‍ය ලක්ෂය. හරි මේක පේනවා. ඊට පස්සේ LM සමාන්තරයි BC. LM සමාන්තරයි BC. ඒකත් හරියද? ඊට පස්සේ කියනවා MM සමාන්තරයි AB. හරිද? ඒකත් හරි. ඊට පස්සේ කියනවා AB සමාන 10ක් සෙන්ටිමීටර උනේ. එතකොට AB සමාන 10ක් සෙන්ටිමීටර. ඒ කියන්නේ මෙන්න මේක ඔක්කොගෙම දිගනේ. එතකොට මේ චූටි කැලලක් කියන්නේ 5 සෙන්ටිමීටර නේ. ඒක තමයි ලකුණු කරගමු. නැත්තම් ආයේ ගාන හදන්න අපිට වෙනම හොයාගන්න වෙන විදිහම මුලින්ම ලකුණු කරගන්න. ඊට පස්සේ AM සමාන 7 සෙන්ටිමීටර. මෙන්න මේක 7 සෙන්ටිමීටරලු. හරි. තවද කීයද දෙන්න බලන්න. BC සමාන 12 සෙන්ටිමීටර. ඒ කියන්නේ මේ දිග එක 12 සෙන්ටිමීටර. BC 12 සෙන්ටිමීටර. හරි. නම් MC දිග හා VNM ML චතුරස්‍රය පරිමිතිය සොයන්න. මුලින්ම MC දිග ගන්න. දැන් බලන්න MC දිග ගන්නකොට මේ දිගනේ. එතකොට අපි කරන්නේ මෙන්න මෙහෙම වැඩ. ඔයාලා මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කරන මොකද්ද? ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය ඉඳන් තවත් පාදයක සමාන්තර වන රේඛාවේ ඉතිරි පාද සමච්ඡේදන වෙනවා. ඒ කියන්නේ ඒක කරන්නේ මොකද්ද වෙන්නේ? AM සමානයි MC වෙනවනේ. ඔව් නේද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව කියලා ලියනවා. විලෝමයට අනුව එතකොට ඒක ලියවම තමයි සම්පූර්ණ ලකුණු දෙන්නේ. හරි. එතකොට AM සමාන MC උනානේ. එතකොට අපි AM දිග දීලා දන්නවනේ. එතකොට MC සමාන AM 7 සෙන්ටිමීටර. එතකොට MC දිග 7 සෙන්ටිමීටර උනානේ. මුලින්ම ගන්න MC දිග එන MC දිග එව්. හරි අපි දෙවෙනි එක නේමකෝ. දෙවෙනි එක මොකක්ද අහන්නේ? BNM චතුරස්‍රය පරිමිතියනේ. BNM චතුරස්‍රය පරිමිතිය යනවා. එතකොට
ඔයාලට පේනවද මෙන්න මේ BNN මෙන් මොකද්ද? ඔයාලට සමාන්තර රාශි ලක්ෂණ මතකද? සම්මුඛ පාද සමානයි සමාන්තරයි තව සම්මුඛ කෝණ සමානයි නැත්නම් සම්මුඛ පාද සමාන්තරයි මේක සමාන්තර රාශියක්. එතකොට මේක සම්මුඛ පාද සමාන්තරයිනේ. ඒකින්ද BLN සමාන්තර රාශියකයි. එතකොට හේතුව සම්මුඛ පාද සමාන්තර නිසා. සම්මුඛ පාද සමාන්තර නිසා. හරිද? එතකොට සමාන්තර රාශියක් කියනවා හැෂ් කපුල් ලිව්වේ. හරි. එතකොට ඒකින්ද අපිට BL සමානයි NM වෙනවනේ. BL සමානයි NM ඒ වගේම BN සමානයි LM වෙනවනේ. BN සමානයි LM වෙනවනේ. හරි. දැන් බලන්න අපි දන්නේ මොන පාදවල දිගවලද කියලා. එතකොට අපි මුලින්ම දන්නේ තව එකක් අපිට හොයාගන්න පුළුවන් නේ. බලන්න මෙන්න මේක කරන්න පුළුවන්ද කියලා අපිට. දැන් අපි අනිත් පැත්තට හිතුවා මම මේ පැත්තට අනිත් පැත්ත කියන්නේ මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂණ දැන් අර අපි කලින් කමෙලන මේක සමාන කියලා හොයාගත්තා නේ. එතකොට ඒකේ මධ්‍ය ලක්ෂණය දැන් තවත් පාදයක සමාන්තර රේඛාවේ ඉතිරි පාද සමච්ඡේදන. එතකොට මෙන්න මේ පාදේ සමාන වෙනවා නේ. ඒ කියන්නේ BN සමාන NC. BN සමාන NC වෙනවා. මොකද හේතුව? ඒ මධ්‍ය ලක්ෂණ මේ විලෝමයට අනුව ලියන්න ඕනේ. කොහොමද ලියන්නේ? හරිද? එතකොට දැන් අපිට BN සමාන NC කියලා හොයාගත්තා. එතකොට මේ දෙක 12යි නේ. එතකොට මෙන්න මේක කොටසකදී 6යි නේ. එතකොට BN සමාන 6යි. ඒ වගේම BN සමාන 6ක් සෙන්ටිමීටර. ආය අපි එතන අපි BN සමාන 5 සෙන්ටිමීටර කියලා දන්නවනේ. BN සමාන 5 සෙන්ටිමීටර. එතකොට අහන්නේ BN ML පරිමිතියද? එතකොට පරිමිතිය ගන්න කොහොමද? වටේ දිගේ යොද ගන්න ඕනේ. එතකොට පරිමිතිය සමානයි බලන්න මොන වගේ මේ 5 එනවා 6 එනවා ආය මෙතන 5 යගයක සමානයි කරලා මෙතන 6 නේ. එතකොට වෙන්නේ 5 දාන 6 දාන 5 දාන 6 නේ. 5යි 10යි 12යි 22යි නේ. එතකොට මේ මධ්‍ය ලක්ෂණ අපිට තැන් දෙකකට යොදන්න ඕනේ. මධ්‍ය ලක්ෂණ විලෝමය මුලින්ම මේ ත්‍රිකෝණයේ මේ පැත්ත හරලා මෙන්න මේ පාදයේ සලකලා. ඒ කියන්නේ AB පාදය සලකලා ඒක මධ්‍ය ලක්ෂණ අනිත් පාද සමාන්තර වෙන මේක සමාන කියලා ගන්න. ඊට පස්සේ අපි මේකේ සමාන මධ්‍ය ලක්ෂණ ගන්න. ඊට පස්සේ යාගෙන හොයාගත්තා නම් මේක ගන්න පුළුවන්. මේ මධ්‍ය ලක්ෂණ නම් මේකට සමාන්තර රේඛා මේක පාද සමච්ඡේදන වෙනින් මේක ගත්තානේ. එතකොට අපිට අවස්ථා දෙකකදී මධ්‍ය ලක්ෂණ භූමිය ඩොමේ යොදා ගන්න ඕනනේ. ඒ හොඳටම මොළොට යන්න මධ්‍ය ලක්ෂණ භූමිය දෙපාරක් යොදාගත්තා ඉඳන්නේ. එතකොට පරිමේද කරන තමයි මේක නම් තිබ්බේ. එතකොට මේක නම් එච්චර අමාරු ගැටලුවක් තිබෙන්නේ නැහැ නේද ඔයාලට? ඔව්. හරි. එහෙනම් අපි ඊළඟ ගානට යමු බලන්න. එතකොට ඊළඟ ගාන පොඩ්ඩක් සාධනයකුත් තියෙනවා. හරිද? එතකොට බලන්න ඒක පොඩ්ඩක්. හරි. ඒක බලාගන්නකො මම මීටින් එක කවදාද? හරි. බලාගත්ත නේද? හරි. මුලින්ම මම රූපයක් ගන්නන්නම්කෝ. රූපයක් ගත්තාම යන්න. මම කියවනේ නේද? මෙන්න මේ රූපයක් තියෙන්නේ. මෙතන තියෙන PQR ත්‍රිකෝණය PQR ඒ වගේ මෙතන N තියෙනවා මෙතන M මෙතන O මෙතන L හරිද තව අපිට අර්ථ ටිකක් දීලා තියෙනවා මෙන්න මේ PM සමානයි M එක කියලා හරිද තව දීලා තියෙනවා QL සමානයි LR කියලා හරි
ඔය ටික දත්ත ටික නේද අපිට දීලා තියෙන්නේ. හරි. රූපේ දැක්වට තොරතුරු ඇසුරන qn සමාන nq බව පෙන්වන්න. qn සමාන nq බව. qn nq qn n ඕනේ qn n ඕ. ඉතින් මෙන්න මේ කොටස මේකට සමාන කියලා පෙන්වන්න. හරිද? මම ඒක වොලියුම් මේ ඔක්කොම දෙන්න පැටලෙන හින්දා මට ඕඩර් කරන ත්‍රිකෝණ නම් ඔයාලා අර ගෙලිය ගන්න පෙන්නන්න. මෙන්න මෙහෙම එකක් තමයි තියෙන්නේ. හරිද? මට ඒකට n l රේඛාව ඕන වෙනවා. n l මෙතන o මෙතන q මෙතන r. හරිද? හරි. එතකොට මේක සමාන්තරය කියලා දීලා තියෙනවා. ඒ වගේම මේක මේ සමානයි කියලා දීලා තියෙනවා. ඒතර ඔයාලා මතකද මධ්‍ය ලක්ෂණ විලෝමය මොකක්ද කියන්නේ කියලා? මධ්‍ය ලක්ෂණ විලෝමය කියන්නේ ත්‍රිකෝණයේ එක් පාදයක මධ්‍ය ලක්ෂණය අනිත් තවත් පාදයක සමාන්තර රේඛාවේ ඉතිරි පාදේ සමච්ඡේදන වෙනවා කියලානේ. ඒතර අපි මේක එතන යොදා ගන්න පුළුවන් නේද? ඔව් එතකොට වෙන්නේ මොකද්ද? මෙන්න මේක තමයි මෙන්න මේක වෙනවානේ. ඒ කියන්නේ qn සමානයි no වෙනවා. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයට අනුව. එතකොට මේක වරහන්න දුර ලියද්දි තමයි අර ලකුණු දෙන්නේ. නැත්නම් අපි කොහොම ගත්තද කියලා යාර දන්නේ නැහැ. ඒකින් තමයි මේ කොටසට ලකුණු. ඊට පස්සේ දෙනවා ත්‍රිකෝණ අංග සාමය. ඒක සාධනය කරද්දී ගොඩක් වෙලාවට ත්‍රිකෝණ අංග සාමය දෙනවනේ. එතකොට මේකේ තියෙන්නේ POM හා POM ත්‍රිකෝණ අංග සාමය NLM ත්‍රිකෝණ බව බෙදන්නේ. POM බලන්න POM කොහෙද තියෙන්නේ කියලා මේකනේ. ආයෙ තියෙන්නේ NM වෙන්නේ. NM මම ලකුණු ටික පැහැදිලි POM හා PM ත්‍රිකෝණය හා NLM ත්‍රිකෝණය සලකනවා. එතකොට ඔයාලා අංග සමගන්න විදිහ දන්නවනේ. මෙන්න ඔය වොලියුම් ත්‍රිකෝණ දෙක සලකනවා කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තේ මේ ත්‍රිකෝණ අංග ටිකයි මේ පැත්තේ ත්‍රිකෝණ අංග ටිකයි ලියන්න ඕනේ. හරිද? වොලියුම් අපිට දීලා තියෙන දත්ත ගමුකෝ. PM සමානයි ml නේ. ඒක දත්තයනේ. ඒක දීලා තියෙනවා. එතකොට වරහන් ඇතුළේ වෙන දත්තය කියලා. හරි. ඊට පස්සේ බලන්න ඔයාලට වෙන්න මේ කෝණේ සමාන කරගන්නේ. මොකක්ද? මොකක්ද? මේ ප්‍රතිමුඛ කෝණේ නේද? PMO කෝණ සමානයි NMA ප්‍රතිමුඛ කෝණ. හරි. බලන්න තව අංගයක් තියෙනවද කියලා. දැන් එතකොට මේකයි සමාන්තරයි කියනවනේ. එහෙනම් මෙන්න මෙතන කෝණේ ඉස්සෙල් හැරෙන්නේ. ඒ කියන්නේ ඒකාන්තර කෝණ. ඒකින්ද ඒ දෙක සමාන කරගන්නේ. මොකද්ද? MPO කෝණය සමානයි NLM. මොකක්ද? ඒකාන්තර කෝණ. එතකොට ගොඩක් වෙලාවට ඒකාන්තර ප්‍රතිමුඛ කෝණ වගේ ඒවා තමයි මේ ත්‍රිකෝණ අංග සමමිතිය යොදා ගන්න වෙන්නේ. එතකොට දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්නේ එම නිසා POM ත්‍රිකෝණය අංග සමයි NLM ත්‍රිකෝණය. මොකක්ද අවස්ථාව? කෝකෝපානේ. කෝකෝපා. එතකොට අවස්ථාව නම් කෝකෝපා කියලා තමයි ආවේ. හරි. එහෙනම් අපි මේක අංග සම කරලා ඉවරයි නේ. හරි. එතකොට අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස තියෙන මොකද බලන්න. PNLO සමාන්තර ආශ්‍රය බව. PNLO. ඉතින් මෙන්න මේක මම කාටේකට නේද ගන්න පොඩ්ඩක්. මෙන්න මේ PNLO කියන සමාන්තර ආශ්‍රය කියලා ඔප්පු කරගන්න. හරිද? ඒතකොට ඒක සමාන්තර ආශ්‍රය කියලා ඔප්පු කරන්නේ කොහොමද? අපි ඒක රෝමී ලක්ෂණ තුන දාගමු. ඔයාලා සමාන්තර ආශ්‍රය ලක්ෂණ ටික එතකොට දැනගන්න ඕනේ. සමාන්තර ආශ්‍රය ලක්ෂණ වල දාන්නවද? ඔව් නේද? මොන ලක්ෂණ? සමාන්තර ආශ්‍රය ලක්ෂණ සම්මුඛපාද සමාන දෙනවා. ආය සම්මුඛ සමාන, ආය සම්මුඛපාද සමාන. අන්න ඒ වගේ ටිකක් තියෙනවනේ. ආය විකර්ණ කෙනෙක් සමච්ඡේදන වෙනක් තියෙනවා. එතකොට අපි මෙතන යොදා ගන්න වෙන්නේ මෙහෙම එකක්. අපිට පුළුවන්
විකාරණයක සමච්ඡේදන කියලා ගන්නත් පුළුවන්. හරිද? මෙන්න මේකේ බලන්න අපි දැන් මේ ත්‍රිකෝණ අංග සම කරා නේද? මොන ත්‍රිකෝණ දෙකද අංග සම කරේ? POM. ඒ කියන්නේ මේකයි මේ NLM නේ. අන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරේ. එතකොට අංග සම ත්‍රිකෝණ වල අනුරූප සමාන නිසා අපි ලියන්න ඕනේ අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සමාන නිසා අනුරූප අංග සමාන බැවින් කියලා ලියලා අපිට ඕන එක අනුරූපාංග විතරක් ගත්තම ඇති. මොකද අනිත් ඒවා වැඩක් නැහැ. එතකොට ඒකේ අනුරූපාංග NM සමාන MO කියලා ගමු. NM සමානයි MO. හරිද? NM සමානයි MO. හරිද? දැන් එතකොට අපිට තව දෙයක් තියෙනවා. තවද කියලා අපි ගමු. තවද අපිට දීලා තියෙනවා PM සමානයි ML කියලා. PM සමානයි ML කියලා දීලා තියෙනවා. එම නිසා මෙන්න මේක සමාන්තර ආශ්‍රයයක්. ඒ කියන්නේ මොකද්ද? PNLO නේ. PNLO. එම නිසා PNLO සමාන්තර ආශ්‍රයකි. සමාන්තර ආශ්‍රයකි. එතකොට දැන් සමාන්තර ආශ්‍රයයක් වෙන්නේ හේතු දෙක ලියන්න. හේතුව ලියන්න ඕනේ. මොකක් වෙනද සමාන්තර ආශ්‍රයයක් කියලා කිව්වේ? අපේ හේතුව තමයි විකර්ණ එකිනෙක සමච්ඡේදය වෙන නිසා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන නිසා. සමච්ඡේදනය වෙන නිසා. සමච්ඡේදනය වෙන නිසා කියලා වරහන් ඇතුළේ ලියන්න ඕනේ. ඒකට තමයි ගොඩක් වෙලාවල් ලකුණු දෙන්නේ හේතුව ලියනවා. හරිද? එතකොට මේ අංග සමගන්ධ කාරණා තේරුණාද? මුලින්ම ත්‍රිකෝණ අංග සම කරා. ඊට පස්සේ අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සම අපිට මේක සමාන්තර ආශ්‍රයයක් කියලා ඔප්පු කරගන්න ඕනේ. දත්ත බයක් ගත්තානේ. ඊට පස්සේ අපි මෙන්න මේ සමාන්තර ආශ්‍රයයක් කියලා කියමු. හරි. දැන් අපි හතරවෙනි එකට යනවා. හරි. හතරවෙනි එකට යද්දී මෙන්න මෙහෙම වැඩක් කරන්න ඕනේ. මම මෙන්න මේ ටික මතක ගන්නවා. එතකොට හතරවෙනි එකේ මෙහෙම ගන්න බලන්න. MO සමානයි හතරෙන් එකයි QO බව පෙන්නන්න ඕනේ. MO හතරෙන් එක QO බව පෙන්නන්න. එතකොට මෙන්න මේ QO රේඛාව හැදෙන්නේ තියෙන කොහොමද බලන්න. QO හැදිලා තියෙන්නේ QN දාන NO ගෙන්න. හරිද? එතකොට QN දාන NO. අපි දන්නවා QN සමාන NO කියලා නේ. කලින් අපි හොයාගත්තා. QN සමාන NO නිසා අපිට මෙන්න මේක ලියන්න පුළුවන් අපිට QO සමානයි මෙන්න මෙතන QN තියෙන දැන් මට NO කියලා දාන්න ඕනේ. එතන දෙක NO වෙනවනේ. මේක නෝ නෙවෙයි NO. මොකද මේකේ අපි රේඛාවේ අකුරු දෙක ලියන්නේ. හරි. ඊට පස්සේ අපි දන්නවා මෙන්න මේ NO කියන එක QO සමානයි දෙක. NO කියන එක අපි ලියන්න පුළුවන් NM දාන MO කියලා නේ. හැබැයි අපි දන්නව නේද? අපි කලින්ම මෙතන වෙන්නේ NM සමාන MO කියලා. එතකොට NM සමානයි MO නිසා කියලා ඊට පස්සේ ලියලා මෙතන NO තියෙන තැනට මෙතන NM තියෙන තැනට MO දාන්න. මොකද MO දාන්න මේක අපිට අහලා දෙන MO වලින් අන්න ඒකින්ද අපි MO කියන එක දානවා මෙතන. MO දාන්න MO වරක් දෙකනේ. එතකොට MO දෙකයි MO QO සමාන 4ක් MO කියලා එනවනේ. හැබැයි අපි MO ගේ උත්තරේ මේක පැත්තට අරන් තියෙන්නේ. හරි. එතකොට මම MO කියන මේ පැත්තට ගත්තොත් MO යන 4ෙන් බෙදන්න ඕන දෙකම. එතකොට MO සමානයි මෙන්න මේ බෙදීම 4 කියන එක වෙනව ගත්තා. එක බෙදීම 4යි QO කියලා. මේක මේ විදිහට ගාන දෙලා තියෙන්නේ. අන්න ඒකෙන්ද අපිට ගාන දෙලා තියෙන විදිහට ලියාගත්තාම හරිනේ. එතකොට ඒ කොටසම එච්චර අමාරු නෑ. අපි ගත්ත දත් වලින් ගන්න තිබුණේ. එතකොට පළවෙනි එකට විතරයි නේද මේ ත්‍රිකෝණේ මොකක්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝම ඕනේ. හැබැයි ඔයාලා විභාග නම් වල එහෙම කිව්වොත් එහෙම ටික මැද හරියට වගේ තමයි ඕනේ වෙන්නේ. මේක අර මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමෙටම ආප් ගන්නකින් නම් මෙහෙම එන්නේ. හරිද? එහෙනම් අපි
ඊළඟ වීඩියෝ වලින් තව ඉස්සරහට හම්බෙමු. එතක සුබ දවසක්.